යම්කිසි කාරණාවක් කියනකොට ඕගොල්ලෝ ඒක තමන්ගේ ජීවිතේට ආදේශ කරගන්න නම් උත්සාහ කරන්නේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන එකම මෝඩකම තමයි ඒ කියන දෙයින් හදාගන්නවා තියරියක්. හරිද? කියන දෙයින් හදාගන්නවා සමීකරණයක්. මොකද දැන් අපිට ඕන දේ තමයි අපේ ජීවිතේට කොහොමද මේ කියපු දෙක ආදේශ කරගන්නේ කියලා බලන එක. ඒ හින්දා අපිට මොකක්ද ඕන වෙන්නේ? අවසානයේ පොඩි ෂෝට් නෝට් එකක් ඕනේ හැම එකකම. මේක කියන්න උත්සාහ කළේ මේ වගේ දෙයක් වුණොත් මෙහෙම කරන්න. අර එහෙම වුණොත් මෙහෙම කරන්න. ඒක හරියට නිකන් අර ගින්නක් ඇති වුණොත් එහෙම කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා දීලා තියෙන්නේ. හැම මොනසරම පුරුදු කරනවනේ. ඒ වගේ වැඩක් නේක. ඒක එහෙම කිල්ලක් නෙමෙයි මේ කියන්නේ. ධර්මයේ කියන එක. හරිද? මම මේකේ උත්සාහ කරේ කියන්නේ යමක් ශ්‍රවණය කරනවා කියද්දි මනාවට දැන් ඒ කියපු දේ කොහොමද ආදේශ කරගන්නේ කියන එක නෙමෙයි බලන්න ඕනේ. ඒ කිව්වේ මොකද්ද කියන එක. තේනවද? මොකද්ද කියන එකටත් වඩා මොන අර්ථයෙන් දෙයක ඉස්මතු කළේ කියන එක. තේනවද? අර කිත්තාවතානුකෝ කියලා අර්ථයක් තියෙන පාළි තාම ලස්සන අර්ථයක් ඕක. කොට්ටිත සූත්‍රවල තියෙනක බලන්න. ඒකේ අහන්නේ කෙලෙසකින්. කෙලෙසකින් අර්ථයෙන් අහන්නේ. කෙතකින් කියලා අහන්නේ. තේනවද? ඒක වෙන භාෂාවක තියෙනවද කියලාත් හිතා ගන්න බෑ ඒ වචන. කෙතකින් වෙනවද? අවිද්‍යාව කියලා කියනවා කොට්ටිත හමුනේ කෙතකින් අවිද්‍යාව වෙනවද? කෙතකින් අවිද්‍යාව ගත වුණා කියනවද? අන්න එහෙම අහන්නේ සාරිපුත් හඳුරු. හරිද? ඒතර කොට්ටිත හමුනේ මතක් කරන්නේ අවිද්‍යාව කියන්නේ මෙන්න මේ අපි උදාහරණයක් ගත්තොත් මේ ස්කන්ධ සම්බන්ධව නොදැනීම එතනින්ම අවිද්‍යාවගත වුණා කියලා කියන්නේ. පැහැදිලිද? නැත්නම් අවිද්‍යාව ලැබිලා නැත්නම් අවිද්‍යාව ඉඳලා ටිකකින් අවිද්‍යාවට ගියා නෙමෙයි. අවිද්‍යාව පවතිනවා කියන්නේ අවිද්‍යාවමයි. ඒ කියන්නේ ඇස් අන්ධයි කියන්නේ ඇස් අඳුනාට පස්සේ ටිකකට වෙලා ගියාට පස්සේ නොපෙනී යන්නේ නැහනේ. ඇස් අන්ධ වීම කියන්නේ නොපෙනී යෑම. නොපෙනුනාට පස්සේ තිබ්බ දේවල් නොපෙනී යන්නේ නැහනේ. නොපෙනුනාට පස්සේ නෙමෙයි නොපෙනීමත් එක්ක සියල්ලම අඳුර වෙන්න ගන්නවා. අන්න ඒ වගේ තේනවද නැතින සම්බන්ධය? අන්න ඒ අර්ථය තමයි පටිසමුපාදයෙන් අර්ථ දක්වන්න දන්නේ. කියන්නේ ඇති කල්හිම වේ කියලා. ඔය ඉති කියන කොටසේ අපි කලින් කතා කරේ මෙසේ කියලා පෙන්වන්නේ ඕකට. එසේ කියන්නේ නැතුව. හරිද? එසේ කියන කොටස එනවනම් තමයි ආදේශ කරන්න හදන්නේ. මෙසේ කියන අර්ථය එනවනම් ඒක තමයි ලැබිච්ච ඒ යෙදීම. පැහැදිලිද මම කියන එක? යෙදීම සහ ආදේශ කියන්නේ දෙකක්. හරිද? ඒකට ඇප්ලයි කරනවා කියලා වැඩක් නැහැ. මොකද ඇප්ලයි කරනවා කියන වචනේ දුන්න ගමන් එන්නේ අර තියෙන මේ ඉක්වේෂන් එකක් දැම්ම. නැත්තම් සමීකරණයක් නැත්තම් න්‍යායක් දැම්ම කියන එක. ඒක වැඩක් නැහැ. හොඳට එකක් තේරුම් ගන්න පටිච්චසමුප්පාද න්‍යාය අපිට දදා බලන්න බෑ හොඳේ. පැහැදිලිද? එනි හිත දාන්න බෑ. දැන් අපි හිතමුකෝ මේ ඉස්සරහ දින වටාපතර පටිච්චසමුප්පාදේ දැම්ම කියලා. වටාපතර දානවා කියලා හිතුවට අර වටාපතර දැමෙන්නෙත් නැහැ. අපි ඒක ගැන හිතන තැනට යෙදෙන්නෙත් නැහැ. අර කිසිම දෙයකට අදාළ නොවන වෙනම එකක් හිත ඉන්නේ. පැහැදිලිද? උදාහරණ මතක් කරන්නේ මොකද්ද? හිතෙන බවම පටිච්චසමුප්පන්නව තියෙන්නේ. පැහැදිලිද? ඒතකොට ඒක නිකන් හරියට අර මේ තමන් ඉඳගෙන ඉන්න තැන හොයන්න උත්සාහ කරනවා වගේ. තමන් හිටපු තැන මාක් කරන්න උත්සාහ කරොත් කවදාවත් මාක් වෙනවද? බල්ලෙක් තමන්ගේ නැට්ට බලන්න හැරෙන්න හම්බ වෙනවද? නෑ. හම්බෙන්නේ නැහැ කියන්නේ එහෙම එකක් නෑ නෙවෙයිනේ. අල්ල ගන්න බෑ. එච්චරට මේක සාමාන්‍යීකරණය වෙලා. පැහැදිලි කතාව. ඒ හින්දා හොඳ එකක් තේරුම් ගන්න දැන් අපි ජීවිතේ කටයුතු කරනකොට සත්‍යයක් කියලා දෙයක් ආගන්තුකව තේරෙන්න ගත්තොත් මම නම් කියන්නේ ඒක ඊටාම තීව්‍ර ප්‍රශ්න ගන්න කියන එක. මෙන්න මේක තමයි කිව්වේ කියන එක. එහෙම නෙමෙයි පින්වත්නි හොඳේ. ඊටාම සාමාන්‍ය. කියන්නේ සත්‍ය කියන්නේ හැමතැනම පවතින එකක්. වැඩේ තින්නේ ඒක උලුප්පන්න ගියාම අපි බලාපොරොත්තු වෙන්නේ අර හිතාගන්න බැරි මේ උත්සවාකාර ස්වභාවයක්. පැහැදිලිද? සත්‍ය අවබෝධ වෙනවා කියද්දී ඒ මනුස්සකමින් තව පරිපූර්ණ වෙලා අතිශය සාමාන්‍ය වෙන්න ගන්නවා මිසක අමුතු දේවල් වෙන්නේ නැහැ නේ. තේරුණාද මම කියන එක? ඉතින් අන්නේ අර්ථය හොඳට දරා ගන්න. මොකද අපිට යමක් ලැබුණා කියන තැන සතුටු වීම හරියට පොඩි ළමයිගේ අතේ තිබ්බ මැණික අරගෙන टॉපියක් දුන්නාම එන සතුට වගේ එකක්. හරිද? අර මැණික වගේ තමයි පැවැත්ම යෙදීම කියන්නේ. टॉපිය වගේ තමයි අර ආදේශ කරන්න ලැබෙන න්‍යාය. ඒක වැඩක් ඇද්දයක් නෙමෙයි. හරිද? අර අපි මේ ආසන්න කතා කරපු උපමාවක් මම කියන්නම්. ඒකේ අර්ථයක් තියෙනවා තේරුම් ගන්න. සාමාන්‍යයෙන් මතක් ගන්න ඕනේ මේ ගන්න උපමා, රූපක, කතන්දර මොනවා හරි ඔය කෝඩ්ස් මොනවා හරි දේවල් මේ ලෝකේ යම්කිසි ලෝකේ හැඟීමක් ප්‍රක්ෂේපණය කරන්න මිනිස්සු විසින් හදපු කතා. ඒක මුලින්ම තේරුම් ගන්න. හරිද? ඒක ඩිස්ක්ලේමර් එකක් විතර මම කියන්නේ. මොකද ඒ කතාව තේරුම් ගත්තා කියන එක නෙමෙයි වෙන්න ඕනේ. ඒ කතාවල තියෙන අර්ථයක් උලුප්පන්න. ඒ අර්ථ ලෝකේ ඉන්න මිනිස්සු ඒ තන අනුව උලුප්පලා තියෙනවා දැන්ට. පැහැදිලිද මම කියන එක? එතකොට ඒකේ අර කතා රසය නෙමෙයි. වචන රසය නෙමෙයි කියන්නේ. මොකද කතා රසයට ගියපු ගමන් වෙන්නේ ඒ කතාව වගේ දෙයක් වෙනකොට ඇප්ලයි කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒ කතාව වගේ දෙයක් ලෝකෙනකොට ඇප්ලයි කරගත්ත හැකි. හැබැයි ඒ කතාව වගේ දේවල් නොවෙනකොට කරගන්න බෑ. හරිද? එතකොට ආයි දුක වෙනවා බණ අහලත් නෑ අපි අපිට තේරෙන්නෙත් නෑ කියලා එක්ක එහෙම දුක වෙනවා. නැත්තම් මේ බණ වලින් ඇති තේරුමක් නැලා දානවා. තේරෙනවද?
හොඳට එකක් තේරුම් ගන්න මේ එකම ගඟක් දෙසරයක් බලන්න බෑනේ. ඒ වගේ මේ ලෝකේ අපිට මුහුණ පාන්න වෙන සිද්ධියක් ආයි කවදාවත් මුහුණ පාන්න වෙන්නේ නැහැ. එහෙම හිතනවද? එකම තරහ දෙසරයක් කියලා දිනවද? නෑ. එකම රාගේ දෙසරයක් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිද මම කියන එක? එහෙනම් මේ එකම සිද්ධියක් ආයි වෙයි කියලා හිතාගෙන න්‍යායන් සමීකරණ හදාගෙන ඉඳලා වැඩක් නැහැ හොඳේ. ඒකයි කියන්නේ මේ යෙදීමටමයි බලන්න වෙන්නේ නැතුව ඊට එහා බලන්න බෑ. යෙදීම නැත්තම් පැවැත්ම කියන ඒ අර්ථයෙන් දශමයක් පිටපැන්න ගමන් අනිවාර්යෙන් මතක් කරලම ගන්න වෙනවා. හරිද? මතක නැති වෙච්ච දවසට මොකෝ කරන්නේ? වැඩි ඉවරයි. පැහැදිලිද? හරි. මසල කතාවක් කියන්නේ මේක මේ ලෝකයේ තියෙන මේ විරුද්ධාභාස කියලා කියන්නේ පැරඩොක්සස් කියලා කියන්නේ උකට. හැබැයි මේකේ තියෙන අර්ථයක් හරි. මම ආයි කියනවා මේ තියෙන කතාවේ අදහසේ හැටියට ලෝකේ තියෙන න්‍යායනුත් විස්තර වෙනවා. හැබැයි ඒ න්‍යායන් ගැන කතා කරන්න නෙමෙයි මම උත්සාහ කරන්නේ හරි. මේවයි මේ කතාව හරිද? විද්‍යාඥයෝ දෙන්නෙක් එකතු වෙලා විද්‍යාගාරයකදී හදනවා කාලතරණය ගන්න පුළුවන් මැෂින් එකක්. හරිද? දැන් මම මේ කතාව කියන්නේ සම්පූර්ණයෙන් හරි. දැන් අපි හුඟක් අහලා තියෙන විදිහට හිට්ලර් මහත්මයා කියන්නේ මේ ලෝකේ හුඟක් ලොකු සමූල ඝාතනයක් කරපු කෙනෙක්නේ. ඉතින් ඒකට ලෝකේ මිනිස්සු ඒක ලොකු සාපරාධී කියාවක් විදිහට දැකලා තිනවා. ඒක ලොකු මනුෂ්‍ය ඝාතනයක් නොවිය යුත්තක් කියන අර්ථයෙන් ඉන්නවා. අදටත් බොහෝ ඛේදජනක විපාක තාම මිනිස්සු භුක්ති විඳිනවා. හරිද? දැන් ඔන්න ඔය කාරණා ටික ඔය විද්‍යාඥයන්ට තේරෙනවා. ඉතින් මේ විද්‍යාඥවරු මේ කාලතරණය කරන මැෂින් එක හදලා ඒක විද්‍යාඥයෙක් තීරණය කරනවා මේ කාලය හරහා ගිහිල්ලා අර හිට්ලර්ව මැරුවා නම් හරි කියලා. මොකද එයා ඉතිහාසයේ හිටියේ නැත්නම් අද වෙනකොට මෙහෙම විපාකයක් ලෝකෙට භුක්ති විඳින්න වෙන්නේ නැහැ නේ. හරිද? ඔන්න පේනනේ කතාවේ උඩ තියෙන අර්ථය තියෙන්නේ ලෝකේ කොහොමද සතුරෙන් තියාගන්නේ කියන එක. මොකද මේකේ අර්ථය බලන්න ඕනේ. හරි? අපි යන් හිතමු මේ වල පරිශ්‍රණේ සාර්ථක වුණා. කාලය හරහා ගමන් කරන්න පුළුවන් මැෂින් එක හැදුවා. එක විද්‍යාඥයෙක් කාලය හරහා පිටිවසර ගියා. හිට්ලර් ඉපදෙන තැනම මරුවා ගියමු මේවා. දැන් මොකෝ? දැන් මේ විද්‍යාඥයන්ට සතුටක් ආවා. දැන් අනාගතයේදී අර වගේ ලෝක යුද්ධ ඇති වෙන්නේ නැහැ. හිරෝෂිමා නාගසාකි ව්‍යසන එන්නේ නැහැ. මිනිස්සු මැරෙන්නේ නැහැ. හරිද? දැන් මෙයාගේ සතුට භුක්ති විඳින්න නම් හොඳට බලන්න මම කියන එක සතුට ඒ විද්‍යාඥයා භුක්ති විඳින්න නම් ඒ අතීතයට ගියපු තැන ඉන්න මිනිසුත් එක්ක මේ කතාව කිව්ව කියලා වැඩක් තියනවද? මං හිට්ලර් මරුවා කියලා. ඒ මිනිසුන්ට කියලා වැඩකුත් නෑ. ඒ මිනිස්සු ආයේ කවුද හිට්ලර් කියන්නේ කියලා. හරිද? මෙයා තමයි හිට්ලර් කිව්වා කියලා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියලා ආයේ. හරිද? සමහරවිට විද්‍යාඥයන්ට කුටි ගන්න වෙයි පොඩි ළමෙක් මරුවා කියලා. තේනවද? නිකන් හිතන්න මෙහෙම. ඔය විද්‍යාඥයා ඒ අතීතයේ අර හිට්ලර්ව මරලා මිනිස්සුන්ව රැස් කළ කිව්වොත් මෙන්න මෙහෙම දෙයක් කරන්න හිටියේ මෙයා. ඒ හින්දායි මම මෙයාව ඝාතනය කරේ කියලා කිව්වොත්. ඒත් විද්‍යාඥයන් මොකද්ද මෙයා අත්වෙන ඉරම? පිස්සංගුඩට තමයි. හරිද? දඬුවම් දෙන්නේ නැහැ පිස්සංගුඩට. තේරෙනවද? තේරෙනවා දැන් ඒ වෙච්ච සිද්ධිය එතනින් කිව්වත් ගලප ගන්න බෑ. වටිනාකමක් ලැබෙන්නේ නැහැ. දැන් මේ විද්‍යාඥයා ආවේ ඇයි ඉතිහාසයට පිටිවසර ගියේ? ඉතිහාසය වෙනස් කරන්නේ. ඒක ඇත්තටම විද්‍යාඥයන්ට කරන්න හේතුව ආවේ අනාගතයේ ඒ වෙච්ච කතා බහ යාළුවොත් එක්ක කරපු කතා බහ නිසා. දැන් අනාගතේ යාළුවෝ ඉන්නවනේ. ලැබ් එක ඇතුලේ. දැන් එයාට දෙවෙනි ඔප්ෂන් එක තමයි මොකද්ද? නැවත කාලය හරහා ගිහිල්ලා යාළුවට කියන එක දැන්. මං වැඩේ කළා කියලා. දැන් ඒක හිතන්නකො නිකන්. දැන් මෙයා කාලතරණය කළා ආයෙනවා ලැබ් එකට. ආවට පස්සේ යාළුවා ඉන්නවා. යාළුවට කියනවා මිත්‍රයා මම හිට්ලර්ව මැරුවා. අහන ප්‍රශ්නේ තමයි හිට්ලර් කියන්නේ මොකද්ද කියලා. පැහැදිලිද මං කියන එක? හොඳට බලන්න සිද්ධිය. එක තැනකවත් එයා කරන වැඩේට වටිනාකමක් ලැබෙන්නේ නැහැ කොහොම කරත්. හරිද? මට මෙන්න මේක උඩ හිතලා කියන්නකෝ. වර්තමානයේදී කතා කරලා කෙනෙක් ගිහිල්ලා කාලතරණය කළා මැරුවාම එතන ලැබෙන්නේත් නැහැ. ඒක කියන්නේ වර්තමානට ආවම එතන ලැබෙන්නේත් නැහැ. හරිද? දැන් මේ කියපු කතාවේ පොඩි දෝෂයක් තියෙනවා. මම තාම එළියට ගත්ත නැති. ඒ තමයි මම මේක කියනකොට අදහසක් එනවා මේ විද්‍යාඥයාට මතකයි උනේ මොකද්ද කියන එක කියලානේ. විද්‍යාඥයා ගිහිල්ලා මැරුවා. එයා ඇවිල්ලා කියන්න උත්සාහ කරා. මේ ලෝකේ කවුරුවත් ඒක ගැන දැනුවත් නොවුනට විද්‍යාඥයන්ට හරි දැනුමක් තියෙනවනේ කලේ මොකද්ද කියලා. ඒ අර්ථයෙන් ගත්තාම නේද? එහෙම තියෙනවනේ ඔගේ. දැන් නිකන් හිතන්න මේ වර්තමානයේ විද්‍යාඥවරයා බිහි උනේ අර අතීතයේ වෙච්ච සිද්ධිදාමයත් එක්ක නේද? හිට්ලර් යුද්ධ පටන් ගත්ත නිසා ඒ නිසා විප්ලව ඇති වෙලා ඔක්කොම ගිහිල්ලානේ අද වෙනකොට විද්‍යාඥයෙ බිහි උනේ. දැන් මෙයා වෙනස් කරේ කාගේ අනාගතයයි? තමන්ගේම අනාගතේ. හරිද? දැන් නිකමට හිතන්න ඇත්තටම අතීතය වෙනස් කරා නම් එයා වර්තමානට එනකොට අතීතය වෙනස් කරා කියන නිමිත්ත හම්බෙන්න බෑ. ඒතර යාට ආවට පස්සේ කර ගියා වෙන දෙයක් නැහැ. තේරෙනවද සිද්ධිය? ඉතිමස්මි සති දන් හොති කියන්නේ. මෙසේ මේ ඇති කල්ලි මේ වේ කියන යෙදීම පෙන්වන්නේ ඔන්න ඔයගේ අර්ථයකට.
කියන්නේ කෙනෙක්ට කවදාවත් කියන්න බෑ අර විද්‍යාඥයා කිසිවක් කළේ නැහැ කියලා. හරිද? කළේ නැහැ කියලා යන්න බෑ. මොකද කළේ නැහැ කියලා කියනවනම් එයා අර සිද්ධිය දැනගන්න ඕනේ. හිට්ලර් කෙනෙක් හිටියා. එහෙම යන්න ඕනේ. එහෙනම් එයා ඔය සිද්ධියට අදාළ නැහැ. අර එළිනම් බලන කෙනෙක්. පැහැදිලිද? කළා කියලා ගියාට ඔප්පු කරගන්න විදිහක් නැහැ. තේරෙනවද මං කියන එක? ඔය වෙච්ච සිද්ධිය වගේ තමයි ඥානය කියන එක. අන්තිමට අපි ගිහිල්ලා හිතමුකෝ නිකන් මෙහෙම ඒ උදාහරණේ හැටියට මේ විද්‍යාඥයා මේ හිට්ලර් ඝාතනය කරාගෙන සිද්ධිය වගේ නුවණ කියලා. ඒ නුවණ පැවතුනා කියන ඉදීමවත් පෙන්වන්න බැරිලා තියෙනවද? පැහැදිලිද මං කියන එක? පැහැදිලිද? දැන් මෙහෙමයි. ඔය කිය උපමාව සාමාන්‍යයෙන් මම විස්තර නොකරන නම් හිතන්න ගියාම ඔළුව අමාරු වෙනවා. මොකද ඒක හිතන්න බෑ දිගටම. හරිද? ඔක මම පැහැදිලි කරාම තියෙන ප්‍රශ්නේ මේකයි. චතුෂ්කෝටිකයට ඔක අහුවෙනවා. තේරෙනවද? මරුවත් නෙමෙයි, මරුවේ නෑත් නෙමෙයි කියලා. තේරෙනවද? ඒකෙදි මම දැන් චතුෂ්කෝටිකය පැහැදිලි කරමු නිසා ආයි එහෙම වෙන්නේ නැහැ කියන මනස එනවා. හරිද? ඔන්නෝක තමයි ඔය තියෙන දුරවබෝධ ගතිය. හරිද? ඒ හින්දා උබතෝ කෝටික චින්තනය උතනින් ගැලවෙනවා බොහෝ දුරට. ඉතින් අන්තද්වේ ගැලවුණා කියලා මම කියන්නේ මේ ලෝකේ තියෙනනේ චින්තන විදිය. උබතෝ කෝටික, ඉන්නේ ද්විකෝටික ත්‍රිකෝටික වගේ ඒවා. ඒක ගැලවෙනවා. හරිද? හැබැයි ආයි අනිත් පැත්තට රිපේස් කරනවා චතුස්කෝටිකෙන් වගේ. හරිද? හිටියෙත් නැහැ හිටියෙත් නැහැ වගේ යනවා. ඒ වගේ අර්ථයක් නෙමෙයි මතක කරගන්න. ඔන්න ඔය ඒ කියන්නේ මම ඒකයි කිව්වේ ඔය අපි කල්පනා කරලා හිත හදාගන්න සියලුම තැන්වල නැවත ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවමයි. ඒක ගැලවීමක් නැහැ. හරිද? හොඳට බලන්න මම අර කියපු උපමාව නිකන් නිසල්මනේ කල්පනා කරලා බලන්න. ලැබීමක් නැහැ කියන අර්ථය Tamanට එනකොට තමයි සැටිස්ෆයි වෙන්නේ මනස. හරිද? ලැබුණොත් කොහොමවත් ඉතින් අපි සතුටු වෙන්නේ. ලැබෙන්නේ නැහැ කියන එක ඒ විදිහම තමයි. හරිද? ඔන්නෝකට තමයි බුදුහාමුදුරුවෝ මතක් කරේ අර කච්චානගත සූත්‍රයේදී කච්චාන මේ ලෝකයේ සත්වයා බෙහෙවින් මැසුරු කරලා තියෙන අන්තද්වේ කියලා. කියන්නේ ලැබීම හෝ නොලැබීම කියන දෙකම මැසුරු කරලා තියෙන්නේ. ඒකයි ලෝකයේ තියෙන වචන වලින් තොරව හරිද? අර්ථ දක්වන්න වෙන වචනක් නැහැ. හරිද? ඒ වචන වලට තියෙන අදහස් ලෝකය තුලදී ඊටාම ලාමකයි, ඊටාම අපි කියන්නේ සිඟිති කියලා. ඒ මට්ටමට තියෙන්නේ. හරිද? මම ඒකයි කිව්වේ ඔය භාෂාවේ තියෙන දෝෂය තුම්මාවෙන් පේනවා. හිට්ලර් සම්බන්ධව තිබු සියලු શબ્දකෝෂය කොහෙටද වාස්පුනේ කියලාවත් කියන්න බැරිනවා සීදීන් පස්සේ. භාෂාවේ තියෙන දෝෂය. හරිද? අන්න ඒකයි මම අර හොගලට මතක් කරන්නේ මේ සියලු තැන්වල තියෙන්නේ පහුරක් වගේ තැනක්. පහුරක් යාත්‍රාවක් නැත්නම් පාලමක් වගේ සිද්ධියක් ගත්තොත් එගොඩ වීමට පමණනේ පවතින්නේ ඕක. නතර වෙලා ඉන්න බෑ. උපමාව මම කියන නිකන් හිතන්න සතර පාය සම්බන්ධ ඔය බාලපණ්ඩි සූත්‍රය වගේ දේශනාවල් වලට තියෙනව නේද? බුදුහාමුදුරුවෝ අපාය සම්බන්ධව විස්තර කළා. දේවදූත සූත්‍රයේත් ඕවා පෙන්නන්නේ. අර යොදුන් 100ක් දිග පළල උස තියෙන ඊටාම ඝන යකඩ රත් වෙවි තිනවා තැඹිලි පාටයි නළි කියන්නේ හිතා ගන්න බෙතරම් තද රස්නයක් තියෙනවා කියලා කියන්නේ. කියන්නේ කකුල ගියොත් එරිලම යන මට්ටමට කිදා බහිනවා එච්චරට රස්නේ එච්චරට කියන්නේ හිතා ගන්න බෙතරම් අමාරුයි ඒක කකුලක් තියන්නනේ. තේරෙන්නේ නැත්නම් අපි හිතමු ඔය රොටි පුච්චන තැටියක් වගේ ගත්තොත් අතක් තියාගෙන ඉන්න බෑනේ. නිකන් හිතන්න ඔන්න ඔය වගේ පොලොවක් දැන් මෙතන තිබ්බොත්. හරිද? ඕගලන්ට අල්ල ගන්න තැනකුත් නැත්තම්. හරිද? ඕගලන්ව එකපාරට අතාරනකොට. අතාරපු ගමන් තියෙන පමාවෙන් කකුල තියෙන පමාවෙන් ඉස්සරහට යamak නේ කරන්නේ. රඳන්නේ නැහැ නේද? ටක් ගාලා ඉස්සරහට ස්කිප් කරනවා මිසක අල්ලන් ඉන්නේ නැහැ නේ ඒක පැහැදිලිද? ඇයි අල්ලන් හිටියොත් එහෙම මස් පිච්චු වගේ තමයි ආයි. පැහැදිලි මං කියන එක. අන්න ඒ වගේ ගතියක් ඕක. තේරෙනවද? ගිනි ගන්න ගයක් නම් අහුවෙච්ච ගමන් යනවා මිසක නතර වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ ගතියක්. පැහැදිලිද? උපමාව කියන්නේ හරි. එහෙනම් මේ මම නැවත මේ මතක් කරන්නේ හොඳට එකක් තේරුම් ගන්න කියන දේ අවබෝධ වීම සහ කියන දේ තේරුණා කියන දෙකක්. හරිද? කියන දේ අවබෝධ වීම කියන්නේ වෙනම එකක්, තේරුණා කියන්නේ තව වෙනම එකක්. හරිද? තේරෙන දේවල් අපිට කොහොමද තියෙනවා. හරිද? නොතේරෙන දේවලුත් ඕන තරම් තියෙනවා. හැබැයි ඔය යුග්මයෙන්ම ගැලවෙනවා කියන එක තමයි ලේසි නැත්තේ. හරිද? ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරේ ධර්මයේ කියන එක අතිශයින්ම සියුම් ගැඹුරුයි කියලා. හරිද? ඒකයි ඕක මේ නොපෙකිලෙන ඥානයක් නොවෙන්න කිසිම තැනක පැකිලීමකින් තොරව ගලාගෙන යන වතුර වගේ නොවෙන්න නුවණ හැමතිස්සෙම අපි හිතන් ඉන්න නුවණ හැමතිස්සෙම දැනුමක් මත පදනම් වෙන්නේ. දැනුම හැමතිස්සෙම සාපේක්ෂයි. දැනුම් පද්ධතිය. හරිද? ඒ දැනුම යම් සීමාවකට එහාට ගලන්න බෑ. ඒක ස්වභාවයෙන්ම වැඩ බෙදලා තියෙන්නේ. පැහැදිලිද? අන්න ඒ හින්දා ඒ කොටස් ටික තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තොත් මේ කියන්නේ මම උත්සාහ කරපු අදහස උල්ප ගන්න යම් වපසරයක් එයි. මට කියන්න තියෙන්නේ කොහොමද? කියන්නේ යම් කිසි මාධ්‍යයක් භාවිතා කරලා කරන එකේ යම් සීමාවක් තියෙනවා.
හරිද? කොහොමත් ප්‍රශ්න කරන්න වෙනවා. කොහොමත් විමසන්න වෙනවා. කොහොමත් ඒ තියෙන චර්යාවේ හැසිරෙන්න වෙනවා. පැහැදිලිද? යෝගාවචර කියද්දි වචනේ තින්නේ චර කියලා අර්ථය. හැසිරීමක් කියන්නේ. විඥාචරණ කියද්දි චරණ ධර්ම කියන්නේ හැසිරීම කියන අර්ථය. පැහැදිලිද? ඒ නිසා මේ හැසිරීම කියන අර්ථය තියෙනුනේ. ඒ කියන්නේ නිකමට ගත්තොත් අපි වෙරළක ඉඳගෙන මුහුදේ ගැඹුර කොච්චර කිව්වත්, මුහුදේ පීනන ගති කොච්චර කියෙව්වත්, පීනන්නේ නැති කෙනාට මුහුදට බයින් නැති කෙනාට අරක එක්ක හිතනවා ඊටාම සරලයි කියලා. අයියෝ ඔකත් මහ දෙයක්ද අපිට ඕන්ලාක පැන්නොත් පීනන්න පුළුවන් කියලා හිතනවා එක්කෙනෙක්ට. අනිත් කෙනා කල්පනා කරනවද? මේක නම් හිතා ගන්න බැරි එකක්, මේක නම් කවදාවත් පීනලා ඉවර ගන්න වෙන්නේ නැහැ. මෙච්චර ගැඹුරුයි යක්කු ඉන්නවත් දන්නේ නැහැ, මූරු වෙයිද දන්නේ නැහැ. ඔය හිතේ ඉන්නවා. ඔය දෙක මොඩයි. හරිද? එහෙනම් අර ඒ ස්වභාවයට අඩියක් තියලා හො බලන්න ඕනේ. නැත්තම් පින්වන්දි ඔකේ තේරෙන්නේ නැහැ. ඔක මම උදාහරණයක් කිව්වොත් එහෙම අපි එකසරක් ක්‍රිටිකල් ගියා වේලකුසනසල දෙක. ඒ රිටිකල යම් සීමාවක් පන්නනකොටම ස්වභාවික සීතලක් තියෙනවා ඒ පරිසරයට ආවෙන එක. ඒක හොඳට කැපිලා පේනවා. මෙතනින් එහා පැත්තට මාරුනට එක තේරෙනවා. තේරෙනවද? දැන් ඔක ගැන කොච්චර කියෙව්වත් ඒ පසුබිමට ඒ එන්වයරන්මන්ට් එකට යන්න නැතුව බෑනේ කෙනෙක්ට ඔක කැප්චර් කරගන්න නේ. කරගන්න බෑ ඒක. එහෙනම් යන්නම වෙනවා. හරිද? ඔන්න ඔය යන්නම වෙනවා කියන අර්ථය තමයි උලුප්ප ගන්න ඕනේ නැත්තම් හරියන්නේ නැහැ. නැත්තම් ඉවෙන්ට් එකක් විදිහට අහලා සතුරු වෙලා සාදු වෙලා යන්න පුළුවන්. හරිද? එහෙනම් මම කිව්වා වගේ හොඳට බලන්න විමසන ගතිය සහ මොනවා හරි තේරුම් ගත් එකක් ඇප්ලයි කරන්න හදනවා කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. හරිද? අර ඕකම තමයි මම එකසරක් අර අදහස් කරේ කියන්න ફોකස් කරන එක සහ හරිද? අවයානස නැත්තම් ඇලර්ට් එක නැත්තම් ඇටෙන්ෂන් එක කියන්නේ වෙනසක් තියෙනවා ඒකේ. හරිද? ඒක උපමාවකට කිව්වොත් ඔය වාහනවල තියෙන ආරක්ෂක පද්ධතියේ තියෙන ඇටෙන්ෂන් එක. ඒක ફોකස් එක නෙමෙයි. උපමාවට. හරිද? ફોකස් එක වගේ තමයි රියදුරා ඔය වාහන පදිනකොට ඉස්සරහා බලන් යන්නේ. උපමාවක් හරි. ඒකෙන් මම ටිකක් තව ඉස්සරහට ගියොත් එහෙම කෙනෙක් වාහනයක් පදිනකොට කවදාවත් දෙපැත්ත හප්පන්නේ නැහැ නේද දක්ෂයෙක් නා. හැබැයි දෙපැත්ත බලන්නෙත් නැහැ නේද පේනකොට. නේ? ඒ මොකද මේ ફોකස් එකත් එක්ක ඇටෙන්ෂන් එක තියන් ඉන්නේ. ඇටෙන්ෂන් එක කියන්නේ මේ 360 සම්බන්ධවම තියෙන පැවැත්ම සම්බන්ධ අදහස නම් ફોකස් එක තමයි තමන් කරන වැඩේ. ફોකස් කරන එකෙන් මොකද්ද වෙන්නේ බලන්නකෝ. බලන්න ඔය වාහන පදින එකේ අර්ථයක් එනවා. ફોකස් කරන එක හොඳට තියාගෙන ගියොත් එහෙම හිතට ගින්නක් නැතුව එලවන් යත හැකියි. සමාධිය. හරිද? විපස්සනාව අර ඇටෙන්ෂන් එකේ වෙන්නේ විපස්සනාව හින්දා තමයි හැප්පෙන්නේ නැත්තේ. තේරෙනවද? ફોකස් කරගන්න ගියොත් හැප්පෙනව අනිවාර්යයෙන්. ફોකස් එක විතරක් ගන්න ගියොත් දැන් හොඳට බලන්නකෝ වාහන පදින්න පුරුදුන කාලේ. අපි ගන්නේ මොකද? ફોකස් එක හදන්නේ. එහෙනම් අපි මෙහෙන් බලාගෙන දාන්න බෑ ගියර් එක මෙහෙන් බලනකොට හැප්පෙනවා. ඒ ફોකස් එක හදන්නේ. ඇටෙන්ෂන් එක නෙමෙයි. හැබැයි ඔය සාමාන්‍ය රියදුරු ඔය පුහුණු කරන ඒ පිරිස එහෙම හුවක් වෙලාවට ඉස්සරහා සීට් එකේ වාඩිලා කතා කර ඔහොම තමයි එක්කන් එන්නේ අපිව. අපිට හිතනවා මේක පුදුම කරදරයක් නේ මේක ඉගෙන ගන්න දෙන්නේ නැහැ නේ කියලා. එහෙම නෙමෙයි අර හදන්නේ ඇටෙන්ෂන් එක. එනේ ඇඟට නොදැනී එලවන්න පුරුදු කරන එකක් ඔය කරන්නේ. තේරෙනවද? ඒතකොට නිකන් හිතන්න අපි සමහරලාට අපිට ගාක් තරහ යන්නේ අපි මෙච්චර සල්ලි දීලාත් මේ මිනිස්සුගේ තියෙන කයි කතන්දර අහා යන්න වෙනවා කියලානේ. හැබැයි මේ කතාව ඇතුලේ තමයි අර අර්ථය එන්නේ. අර ස්කිල් එක එන්නේ. ඒ වගේ තමයි දැන් කවුරුත් ධර්මය අහන්න සල්ලි ගෙවන්නේ නැහැ. හරිද? ධර්මය අහන්න සල්ලි කවුරුත් ගන්නෙත් නැහැ. ඒත් අපිට එහෙම නොමිලේ ලැබිලත් අපි ඒක ගන්න නැහැනේ. තේරෙනවද? මොකද අපිට ඒ තියෙන රටාවේ ඒ තියෙන හුරුවේ ඒ තියෙන ස්වභාවයේ ඉන්න කැමැත්තක් නැහැ. තේරෙනවද? ඉතින් මම ඒකයි කිව්වේ අපේ මනසවල අතිශය ප්‍රබල නැහැ. අපි ඊටාම අර නූල් සූත්‍ර වැඩවලට කැමති වෙන මට්ටමේ මනසක් අපිට තියෙන්නේ. තේරෙනවද? කාගේ හරි කුණු ගොඩක් අවුස්ස ගන්න තියෙන කැමැත්ත තියෙන්නේ. හරිද? කාත් එක්ක හරි ගහ ගන්න මරා ගන්න ස්වභාවයක් අපිට තියෙන්නේ. ඒ හින්දා තමයි ඊටාම ගැඹුරු සහ තීක්ෂණ දෙයක් කියනකොට මනස නිකම්ම විකෘති වෙලා යන්නේ. මොකද්ද මේ කියන්නේ? මේක තේරෙන්නේ නැහැ අතාරින්න ඕනේ කියලා. ඒ හින්දායි. මනස පසුගාමී වෙන්නේ ඒ හින්දා. පැකිලෙන්නේ ඒ හින්දා. පැහැදිලිද? ඉතින් එහෙනම් පින්වත්නි මේ බොහෝ දුරට විස්තර ගන්න ඕන කමක් නැහැ. හරිද? මම මේ පොදුවේ කිව්වේ සියල්ලටම මේකේ තියෙනවා හොයන්න ඊටාම ගැඹුරු ස්වභාවයක්. හරිද? ඒක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. දුබයන් වහන්සේලා ලෝකේ පහළ වුණත් නැතත් ධර්මයේ කියන එක එහෙමමයි. අමාරුම තමයි. හරිද? හැබැයි අමාරුවෙන් හරි කෙනෙක් ඕක ගොඩ දාගත්තොත්, ඔය නිදානේ ගොඩ ගත්තොත් පාඩුවක් නැහැ. ඒක කියන්න පුළුවන් අනිවාර්ය කරලා. ඒකයි අර බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙන්නේ මේ බුදුහාමුදුරන්ට සහ ධර්මයට සංඝයාට කරන වර්ණාවලිද කියන්නේ. ධර්මය හා සමාන ඖෂධයක් නැහැ. බුද්ධ රත්නය හා සමාන ඖෂධයක් නැහැ. සංඝයා හා සමාන ඖෂධ නැහැ කියලා වෙන්නනේ. ඖෂධ කියලා අර්ථ දක්වන්නේ එතනට. ඒකයි ලෝකේ කවදාවත් නිට්ටාවට සුව කරන්න පුළුවන් ලෙඩ හම්බෙන්නේ නැහැ නේද? එහෙම හම්බෙන්නේ නැහැ. තේනවද? මොකද සසර රෝගයක් කියලා වෙන්නන්නේ. මාගන්ධි ඇවිල්ලා කිව්වහම මේ තියෙන ස්වාමීන් නිරෝගී භාවයට උදාහරණයක් කියලා ඇඟ පෙන්නනවනේ. ආරෝග්‍ය අපරමාලාභා ගහම ඇඟ පෙන්නලා කියනනේ මේ මම නිරෝගී වෙන්නවා කියලා. බුදුහාමුදුරු කියන්නේ ඕකට නෙමෙයි ඔය කිව්වේ කියලා. ඒ මොකද ඒ වෙලා තියෙන්නේ?
අර ඊටාම ගැඹුරු අර්ථයක් ඉස්මතු කරපු වචන වලට ඊටාම ලාමක, ඊටාම පුහු, ඊටාම පෘථග්ජන මට්ටමේ අදහසක් ඇවිල්ලා. ඒකට අද නිකන් අපි අරහං කියලා කියනවා වගේ එකක්. අරහං කියලා කියන්නේ මොකද්ද? බුදු කෙනෙක්ට පෙන්වන්න දෙන උත්කෘෂ්ඨම ගුණයක්. නමුත් අපි අද අරහං කියලා කියන්නේ එපා වුණා වගේ අර්ථයකට. තේරුණාද? ඔන්න ඔකට තමයි කියන්නේ වචන ටික නිකම් මේකේ බලය පහත් වෙනවා කියලා. වචන ඊටාම ඉක්මනට පහත් වෙනවා. මොකද ඒක හසුරවන කෙනාගේ ස්වභාවය අනුව එයාගේ තියෙන චින්තනය මත අර වචනෙට දෙන ගැඹුර අඩුයි. පැහැදිලිද? ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ අනේපිටිසුතුමාගේ පුතාගේ කතාවේදී. වචනපද අමතක ඒවා අදහස් වැටේවා කියලා. මොකද වචන වලට කොහොමද දීලා තියෙන අර්ථවල එක එක වෙනස්කම් තියෙනවා. තේරෙනවද? ඒක අර්ථකථනය කරන එකේ ගැඹුරමත් තමයි අර කෙනාගේ චින්තනය උපදින්නේ. පැහැදිලිද? ඉතින් එහෙනම් මේ අර්ථ ටික බලන්න, ඒ අර්ථ ටික බලනකොට යම් අදහසක් ගන්න අවසරයක් හැදේ.